නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුද්ධ සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය වෙන් වෙනවා. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ පුරාම පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් මේ පිණිස අපි ඒක රාශි කරගන්නවා. ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපට අනුකම්පා කරුණා සිතින්ම අද දවසෙත් වැඩම වදාළ. ඉතින් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳවත් මීට වසර 13කට පමණ පෙර මිය පරලොව ගිය කේ.ජී. ගුණේරිස් පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අංක 16 ඊ මොල්ලගොඩ හරන් කහව යන ලිපිනේ පදිංචි ඒ.ජී. සුමනාවති මෑණියන් සෞදි අරාබියේ සේවයේ නියුතු කේ.ජී. චමින්ද විජේසිරි පුතුණුවන් හිඟුරක්ගොඩ පදිංචි ගුවන් හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටින කේ.ජී. සෝමසිරි කොඩිතුවක්කු පුතුණුවන් සහ පොලිසියේ රාජකාරී කරන එම් රමණී පෙරේරා දියණිය ඇතුළු පින්වන්ත දූදරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපේ තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වැඩ හිඳින විට අප අත්විඳින සුවය මොනතරමින්ද කියන කරුණ හොඳ ආකාරවම හැමදෙනාම දන්න කරුණක්. ඉතින් ඒ පිණිස තවත් පුණ්‍ය අවකාශයන් උදා වෙන අවස්ථාව අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරමින් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි ඊයේ කතා කරමින් හිටියේ කත්තිය සූත්‍රය ඇසුරු කරගෙන මේ එක පුද්ගලයන්ගේ පුද්ගල ස්වභාවයන් පිළිබඳව. එහෙමයි ස්වාමීනි. එතකොට අපිට බැලූ බැල්මට නානා තරාතිරමේ අය අපිට දකින්න ලැබුණත්, එතකොට මේ නානා තරාතිරමේ අයගේ ඉලක්කය මොකක්ද කියන කාරණය, අදහස් මොනවද තියෙන්නේ කියන කාරණය, ඒ අයගේ හිත වැඩිපුර දුවන්නේ කුමක් පිණිසද කියන කාරණය, ඒ නානත්වය ශාස්ත්‍රුන් වහන්සේට තමයි එහෙමයි ස්වාමීනි දකින්න පුළුවන්කම තියෙන්නේ. සමහරට අපිට තියෙන සියලු දෙනාම ඇඳුම් ඇඳගෙන, ගෙවල් හදාගෙන, කාලා බීලා යාන වාහන වල යනවා පේනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම දකින්න අපිට තමයි හැම කෙනාම එකම මානසිකත්වයකින් ඇති කියලා අපි හිතන්නේ. එහෙමයි. නමුත් ඒ අයගේ සසරේ යම් යම් පුරුදුත් එක්ක ඒ කෙනාගේ මනස තුල පළපදියම් වෙලා තියෙන අදහස්, බලාපොරොත්තු, පැතුම්, මනස හැමතිස්සෙම හොයන දේවල් බලනකොට ආත්පසින් වෙනස්. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ කාලේ හිටපු සමහර බුද්ධිමත් අයටත් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා අහන්නේ. එහෙයි. බ්‍රාහ්මණයන්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ශාස්ත්‍රීයන්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ගෘහපතියන්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා මේ වින්වින් කළා ඒ අයගේ ජීවිත ගැන හොයන්න. ඒතර ඒ අයටත් යම්
පුංචි වැටහීමක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට ඒකත් එක්ක තමයි වැටහීමත් එක්ක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ දේවල් විමසන්න යොමු වෙන්නේ. එහෙමයි. එතකොට ඒ වගේ විමසපු සිද්ධියක් තමයි මුල් කරගෙන තමයි මේ කත්තිය සූත්‍රය මේ දෙව් මිනිස් ලෝකයට විවර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙතනදී කුමද්දී ඔන්න දැන් මේ ශාස්ත්‍රීයෝ ඒ කියන්නේ රාජ පිරිස. රාජ පිරිසගේ හැමතිස්සෙම භෝග සම්පත් රැස් කිරීම තමයි අදහස් කරගෙන ඉන්නේ. හොඳ නරක යහපත අයහපත කුමක් කළොත්ද යහපත පිණිස පවතින කුමක් කළොත් අයහපත පිණිස පවතිනවද කියලා හොයන එක තමයි සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය ධර්මය. එහෙමයි. නමුත් ඉතින් ඒවා කාලයත් එක්ක ඒ අයගේ ධර්මතා ඇත්තටම වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මට මතකයි බුද්ධ දේශනාවක තියෙනවා ඉස්සර බ්‍රාහ්මණයෝ වගේ නෙමෙයි දැන් ඉන්න කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඉස්සර රජවරු වගේ නෙමෙයි දැන් ඉන්න රජවරුත් ගත්තාම. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ රජවරුන්ටත් වඩා හපන්දේ. ගුණධර්ම පිරිහිලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. මේ ධර්මිෂ්ඨ පැත්තටම තමයි බර. එතකොට දැන් මට මතකයි දෙමකාදේව රජතුමාගේ සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ චක්කවර්ති සිහනාද සූත්‍රේ. ඒ වගේ සූත්‍ර ගත්තට පස්සේ මේ රජවරුන්ගේ මහා පුදුමාකාර මේ ගුණ සමුදායක් තිබිලා තියෙනවා. ඒ රජවරු කාලයක් මේ කුමාරවදියේ ඉඳලා කාලයක් යුවරජකම් කරලා කාලයක් රජකම් කරලා ඊට පස්සේ කාලයක් පැවිදි වෙනවා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක කල්යාණ වැටක් විදිහට මකාදේව සූත්‍රයේ තියෙනවා. කල්යාණ වැටක් විදිහටම තිබිලා තියෙනවා ඒක. 84000ක් පරම්පරාව එක් කරගෙන ගිහින් තියෙනවා. එහෙමයි ස්වාමීනි. 84000. මම මතකයි දල්ලනීමි කියන රජතුමාද කොහෙද අතින් තමයි කැඩෙන්නේ. තකල් දිගටම දිගටම කල්යාණ වැටක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න සැබෑ ශාස්ත්‍රීය ධර්මය. ස්වාමීනි රාජසපත අතහැරලා පැවිදි ජීවිතය ගත කරන්න ඕන කියලා හිතෙන මේ ඒකනේ. එහෙමයි ස්වාමීනි. දැන් අද ඉන්න කට්ටිය මැරෙන්න හදන්නේ ඒ පුටු ඉඳගෙනමනේ. එහෙමයි ස්වාමීනි. ආයි වෙන මොකක්වත් නැහැනේ. මැරෙන්න හදන්නේ එතනද වෙනවා. මේක තරම් ගුණවන්තයිද එතකොට ඒ අතීතේ. ඒ අතීතේ ඔව්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බලන්න එතකොට මේ සැබෑ ශාස්ත්‍රීයයන්ගේ සැබෑ බ්‍රාහ්මණයන්ගේ සැබෑ ගෘහපතියන්ගේ මේ සැබෑ විස්තරය තමයි මේ කරන්නේ. සමහර මේ විස්තර අහපු අයට හිතෙන්න පුළුවන් මේව ඉතින් මේ වෙනස් වෙලා නේද? දැන් වෙනස් වෙලා. එහෙමයි. ඒතර මේ කියන ඇත්තටම ඉලක්ක තිබිච්ච යුගයේට ධර්මයේ කියද්දි තමයි මේ ධර්මයේ ඉදිරියේදී ශාස්ත්‍රීය බ්‍රාහ්මණය ගෘහපතියෝ මේ අමා මහ නිවනට ආවේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. බලන්න එතකොට ශාස්ත්‍රීය කුමක්ද ප්‍රඥාව ගැන හොයනවා. ඒ විතරක් නෙවෙයි කුමක්ද? බලය පතුරව ගන්න තමයි හැමතිස්සෙම පැතුම තියෙන්නේ. ඒ විතරනේ පොළොවේ අධිපති බවට පත් වෙන තමයි කියන හිත නැමිලා තියෙන්නේ. අපි මේක ඊ විස්තර කරපු නිසා ඒක කරන්න යන්නේ. ඊළඟ අන්තිමට රාජාභිෂේකේ ඉලක්ක කරගෙන තමයි කියන මේ හැම දෙයක්ම කර කර වාසය කරන්නේ. ඊට බ්‍රාහ්මණවරු ගැන කියනවා කුමන්ති බ්‍රාහ්මණයෝ ඒත් භෝග සම්පත් රැස් කරන්න තමයි අදහස. ප්‍රඥාව සොයන්න තමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. ඒ විතරනේ මන්ත්‍ර ලැබීම තමයි හැමතිස්සෙම හිතේ තියෙන ප්‍රාර්ථනාව. එහෙමයි ස්වාමීනි. යාගයට තමයි කියන හිත මේ යට වෙලා තියෙන්නේ. බඹලව තමයි කියන අවසාන ඉලක්කය. ඊට පස්සේ තමයි ඊළඟ එක තමයි අපි කතා කරගෙන ඉන්නකොට අපිට කාල වෙලා මදි වෙලා අපි අවසන් කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා බව මේ බ්‍රාහ්මණේ මේ බවත් ගෞතමයන් වහන්සේ ගෘහපතිවරු කුමන අදහසකද ඉන්නේ? කවර දෙයක්ද සොයන්නේ? කුමක්ද ප්‍රාර්ථනාව? සිත නැමිලා තියෙන කුමකටද? අවසාන ඉලක්කය කුමක්ද? එහෙමයි. ඊට පස්සේ කියනවා ඒත් භෝග සම්පත් රැස් කරන්න තමයි අදහස. ඒත් ප්‍රඥාව සොයන්න තමයි මේ හිත නැඹුරු වෙලා තියෙන්නේ. එහෙමයි සර්. බලන්න ඒත් හොඳ නරක හොයන්න බලන්න. එතකොට ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය බලන්න මේ ඒකින් තේරෙන්නේ මේ අර
උසස් මනසක් තියෙන කෙනා උසස් දෙයක් හොයනවා. අර සෑම කලබ ගෑනියක් මැද්දේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ලාමක මනස තියෙන කෙනාගේ හිත මොකද වෙන්නේ? ලාමක පැතුම් තමයි තියෙන්නේ ඔක්කොම. මහා ලොකු ගැඹුරු දේවල් නැහැ. ගම්බීර දේවල් නැහැ. එහෙමයි. ලාමක දේවල් තමයි තියෙන්නේ හිතේ වැඩ කරන්නේ. හරි පුදුමයි ඒක. ශ්‍රේෂ්ඨ හිතක ස්වභාවය මොකද්ද? ශ්‍රේෂ්ඨ දේ හොයන්න සකස් වෙලා තියෙනවා. එතකොට දැන් මස්ටර් මේ බලන ගෘහපතියන්ගේ පවා හොඳ දේ නරක යහපත අයහපත පින පව කුසල අකුසල් කුමක් පුරුදු කළොත්ද යහපත පිණිස පවතින්නේ කුමක් පුරුදු කළොත්ද අයහපත පිණිස පවතින්නේ කියලා කියන්නේ හොයන්න හිත නැඹුරු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒ වගේම තමයි කියන පැතුම කුමක්ද? ශිල්ප ශාස්ත්‍රයෙන් ඉහළට යන එක තමයි කියන පැතුම. ශිල්ප ශාස්ත්‍ර පුළුවන් තරම් හදාරලා ඒ පැත්තෙන් ඉහළට යන්න එකම පැතුම කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ හිත නැමිලා තියෙන කුමකටද? ව්‍යාපාර සාර්ථක කරගෙන කර්මාන්ත වලට. එහෙමයි. එතකොට එහෙම පිරිසක් දැන් ඒ කාලේ දැන් ලංකාවේ ගත්තොත් එහෙම දැන් ඔන රජවරු පිරිස ඉන්නවා. ඒතර අනුශාසනා කරන්න ශ්‍රමණ පිරිස හිටියේ බ්‍රාහ්මණ හිටියේ නෑ. ඒතකොට ලංකාවේ එහෙමයි ස්වාමීනි. එතකොට මේ ව්‍යාපාර වලට මේ ගෘහපති පිරිස තමයි ඉන්දියාවෙන් පවා. දැන් රුවන්වැලි සෑය. ඒ ගෘහ නිර්මාණ ශිල්පයට ඒගොල්ලෝ තමයි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඉන්දියාවෙත් අර හිම් පිරිසක් ඉඳලා තියෙනවා. එහෙයි. ඉන්දියාවේ ඒතකොට පැහැදිලිව මෙන්න මේ කණ්ඩායම් ටික ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ඊළඟට මේ ගෘහපති පිරිස ශ්‍රමණ පිරිස ඒ විතරන්නේ හොරු මේ කණ්ඩායම් ටික පුදුම විදිහට පැහැදිලිව කැපී පෙන්නලා තියෙනවා ඉන්දියාවේ. ස්ත්‍රීන් ගැන ස්ත්‍රී ගැනත් අහනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ගෘහපතියන්ගේ හිත හැමතිස්සෙම නැඹුරු වෙන කර්මාන්තවලට. ශිල්ප ශාස්ත්‍රවලට. ශිල්ප නෑ. ඒතකොට ශිල්ප ශාස්ත්‍ර හදාරනවා කර්මාන්ත දියුණු කරගන්න තමයි හිත නැඹුරු වෙන්නේ. අර ශිල්ප ශාස්ත්‍රයේ පිහිට. තේරෙනව නේද? එහෙයි. ප්‍රාර්ථනාව තමයි මේ ශිල්ප දියුණු කර ගැනීම. හිත හැපයි නැඹුරු වෙලා තියෙන කොහොමද? කර්මාන්ත කරන්න. එහෙමයි. ඊළඟට අවසාන ඉලක්කය මොකද්ද? අවසාන ඉලක්කය ලොකු ලොකු ඒවා නෑ. අවසාන ඉලක්කය කර්මාන්ත නිමා කර ගැනීම. ඒ කර්මාන්ත නිමා කරනෝ ආයෙත් මොකද වෙන්නේ? තව කර්මාන්තයක් දිනු කරනවා. බලන්න මේ දැන් බ්‍රාහ්මණයෝන්ගේ බ්‍රහ්ම ලෝකයට යන්න. ස්වාමීනි අධිරෙන් අධිර කොට්ටාසවල හිතුම් පැතුම් අපේක්ෂා වෙනස් වෙනස් එහෙමයි ස්වාමීනි. ඊළඟ ශාස්ත්‍රීය අන්තිම රාජ්‍ය අභිෂේකෙ ඉච්චරයි. එහෙමයි. ඉනිහාට දෙයක් ඒගොල්ලෝ දැන් ප්‍රඥාව ඒගොල්ලෝ හිව්වත් හොයන්නේ මේ ජීවිතය සූපපත් කරගන්න විතරයි. ලොකු සසරක් ගැන මේකක් නෑ. එහෙමයි ස්වාමීනි. ඒක මේ ජීවිතේ විතරයි ඒගොල්ලන්ගේ. බ්‍රාහ්මණයන්ගේ විශේෂත්වයක් තියෙනවා බ්‍රහ්ම ලෝකයට යන්න. ගෘහපතියන්ගේ මොකද්ද? කර්මාන්තය අවසන් කරගන්න එක විතරයි. එහෙමයි ස්වාමීනි. බලන්න ඉතින් බලන්න එතකොට ඉතින් දැන් ලෝකවල සමහරලාට කණ්ඩායම් වල උපත කරා යන්නේ අර සසර පුරුද්දත් එක්ක ඉතින්. අපිට පෙර ජීවිතෙත් ඒගොල්ලොන්ගේ මනසේ මේ පැතුම් නම් තියෙන්නේ, මේ අදහස් නම් තියෙන්නේ, මේ ප්‍රාර්ථනාව නම් තියෙන්නේ, ලාමක ප්‍රාර්ථනාව තියෙන කෙනා ඉතින් අරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් තියෙන කෙනා ඉතින් අරගෙන යනවා. ඒකට බලන්න මේ ශ්‍රේෂ්ඨ අදහසක් තුල, ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් තුල, ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ දෙයක් තුල වාසය කරනවා කියන එක එයා ශ්‍රේෂ්ඨත්වයේ කරාගෙන යන්න ඒක ටික ටික එයාගේ ජීවිතය අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේක මේ දැන් බුදු කෙනෙක් ඉතින් මේක දැකලා දේශනා කරනකම් මේක දෙව් මිනිස් ලෝකයාට මේ පුද්ගල නානත්වය වැහිලා තියෙනවා. ඒක හරි පුදුම දෙයක් ඒක. ස්වාමීනි අපේ ඉදිරියට එන කිසිවෙක් මෙවැනි වූ නානා ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. අපි ඒව විනිවිද බලන්න යන්නේ නැහැ නේව. එහෙමයි ස්වාමීනි. තව ළඟ දේශනාවක් කරන් තියෙනවා අම්මෝ මට පුදුම හිතුණා රූපාරම්මන සූත්‍රය කියලා. ඒ කියන්නේ රූපෙට පහදින කට්ටිය ඉන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. කටහඬට පහදින කට්ටිය ඉන්නවා කියනවා. රූක්ෂ ප්‍රතිපදාවට පහදින කට්ටිය ඉන්නවා කියනවා. ධර්මයට පහදින කට්ටිය ඉන්නවා කියන මේ ලෝකේ.
පැහැදීම් ගැන සලකන. පැහැදීම් ගැන කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මේ ලෝකේ ස්වභාවය. මේ මහා විස්මිත වෙන හිතා ගන්නවත් බැරි මහා පුදුම වෙනස්කම් අදහස් වලින් සිතුම් පැතුම් වලින් පිරුණු ලෝකේ අපි මේ යනවා කන පිට පෙරලන්න. එහෙමයි ස්වාමීනි. අසාර්ථකයි. එහෙමයි. හැබැයි මේ සියලු දෙනා එක තැනකට එනවා එකම අදහස් ගොඩක් උඩ. ඒ ශාසනී ශ්‍රාවකයෝ. නිවනම නේද? ස්වාමීනි හරි විස්මිතයි. දැන් ලෝකේ වෙනස් කිරීම පැත්තකින් තියලා තමන් වහන්සේ තමන් වෙනස් වෙන්න ඕන කියන ධර්මයේ. ඉතින් එහෙම අදහසකට එන්න ඉතින් ශ්‍රාවකත්වයක් ලැබෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ශ්‍රාවකත්වයේ අසිරිය. එහෙයි. හැමතිස්සෙම යාගේ හිතින් නිවන අරමුණු වෙන එක. එහෙමයි. කෙලෙස් දුරු කරගන්න ඕන කියන පණිවිඩේ මේ හිතක් තුල පළපදියම් වෙනවා කියන එක නම් හිතන තරම් ලේසි නෑ. ස්වාමීනි අර ආකාර වූ විවිධාකාර සමාජයක මිනිසුන්ගේ හිතවලට කෙලෙස් දුරු කරන්න ඕන කියන අපේක්ෂාව පණිවිඩය. හරි සුළු පිරිසකට ලැබෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පොඩි පිරිසකට. එහෙයි. දැන් අපි හිතමු දැන් ඔය විශාල පිරිසක් ඉතින් උපතින් අර බෞද්ධ කියලා ලැබිලා එහෙම හිටියට හරි ස්වල්ප පිරිසකට කෙලෙස් දුරු කරලා සසරින් එතර වෙන්න ඕන කියලා අදහසක් තියෙන්නේ. එහෙමයි. තාම ස්වල්ප පිරිසකට තියෙන්නේ. ඒ අතරින් විශාල පිරිසක් ගත්තොත් එහෙම ගොඩක් අයට තියෙන ප්‍රාර්ථනා සඵල කරගන්න දඟලන මහන්සියක් විතරයි ගොඩක් අයට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එක්ක මේ ජීවිතේ දේවල් සඵල කරගන්න එක්ක පරලෝක ජීවිතේ සාර්ථක මේ සූපත් ජීවිතයක් එච්චරයි. ශ්‍රේෂ්ඨ නෑ ඉතින්. බොහෝ අය ගත්තට පස්සේ වක්‍රාකාරව පතල තියෙන කාමයමයි. එහෙමයි ස්වාමීනි. කාමයමයි පතල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා බිය සහිතයි දුක් සහිතයි කියලා දැකපු තැනම තමයි ඉතින් බාහිර ලෝකයා නැවත නැවත කරකැවීමෙන් බලනකොට පතල තියෙන්නේ. එහෙමයි. ඊ මානසිකත්වය සිඳ බිඳගෙන මේ නිවන් දකින්න ඕන කියන තැනකට කෙනෙක් මේ පුරුදු වෙනවා කියන එක නම් අම්මෝ හිතන තරම් ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. ඒක මේ ලෝකේ දිහා බලද්දි හරි පැහැදිලි ඒක. ගොඩක් අයගේ අර ඒ මනස පිරිසිදු කරගන්න ඕන, හිත දමනය කරගන්න ඕන, කය වචන සංවර කරන්න ඕන. ඒව හරි අඩුයි. බුද්ධම ස්වල්ප දිනකට පිහිටන්නේ. බලන්න දැන් මේ කිව්ව බ්‍රාහ්මණයන්ටයි මේ කියන ශාස්ත්‍රීයන්ටයි මේ කියන ගෘහපතියන්ගේ ගත්තොත් එහෙම හොත් පසින් ඉතින් පේනවනේ. ඒගොල්ලන්ගේ නිෂ්ඨාවන් එකිනෙකට නිෂ්ඨාවන් අන්තිමට බලන්න එක්කිනෙක්ගේ කර්මාන්තයෙන් අනිත් එක්කිනා බබලෝකෙන් අනිත් එකෙන් රාජපක්ෂයෙක්. එහෙමයි ස්වාමීනි. අවසන් වෙලා තියෙන්නේ. මම බලන්න ඊළඟට කියනවා මේ ඊළඟට තියෙන ඇත්තම ස්ත්‍රිය ගැන මම ඒක අන්තිමට කියනවා මොකද ඒකට තව දේශනාවක් සම්බන්ධ කරගන්න පුළුවන් අපිට. එහෙයි ස්වාමීනි. ඊළඟට තියෙන්නේ මේ මම ඒ නිසා විස්තර කරන සොරු ගැන. අහනවා බලන්න දැන් මේ ප්‍රසිද්ධ චරිත ටිකක් තමයි ගැන තමයි මේ අහන්නේ එතකොට. බවත් ගෞතමයන් සොරුන්ගේ කවර කුමක්ද අහනවා හැම අදහස. එහෙමයි. මේ කුමක්ද අහන හැමතිස්සෙම මේගොල්ලන්ගේ හිතින් සිහි කර කර ඉන්නේ කුමක්ද අහන. හිතින් හොයන්නේ කුමක්ද කියලා අහනවා. ප්‍රාර්ථනාව මොකද්ද කියලා අහනවා. හිතන ඇමිලා තියෙන්නේ මොකේද කියලා අහනවා. අන්තිම ඉලක්කය මොකද්ද කියලා අහන හොරුන්ගේ. මම බලන්න ලාමක කෙනාගේ දැන් බලන්න ස්වභාවය හොඳටම ඉස්මතු වෙන තැන. සොරුන්ගේ මොකද්ද? පැහැර ගැනීම තමයි කියන අදහස තියෙන්නේ හැමතිස්සෙම. එහෙමයි. පැහැර ගන්නවා. ඊළඟට සැඟවී හිටින්න තැනක් සෙවීම තමයි කියන හැමතිස්සෙම හිත හොයන්නේ. පැහැර ගන්න හිත තියෙන කෙනාගේ හිතේ ඊළඟට තියෙන දේ මොකද්ද? සැඟවෙන්න තැන. සැඟවෙන්න තැනක්. හසු වෙන්නේ නැතුව සැඟවෙන්න. එහෙමයි සර්. හොරාගේ හැමතිස්සෙම. ඊළඟට ප්‍රාර්ථනාව මොකද්ද? මේගොල්ලෝ හැමතිස්සෙම ප්‍රාර්ථනාව තමයි කියනවා. මේ කලුවර මේ මොකද්ද? මේ වංචාව තමයි කියනවා. ඉස්සරහට එන්නේ හැමතිස්සෙම. එහෙමයි. වංචාව. හරි බුදුමයි. ඊළඟට කියනවා සිත කොහාටද නැමිලා තියෙන්නේ? කලුවරටයි කියනවා. ඉතින් හොරකම කියන එක හැමතිස්සෙම මේ
ප්‍රසිද්ධිය නෙවෙයි වෙන්නේ. අප්‍රකටව බලන්න. ඒකට ඒ කෙනාගේ මනස සකස් වෙන හැටි. එහෙමයි ස්වාමීනි. ඒ කෙනාගේ සිතුම් පැතුම් එක්ක ඒ කෙනාව සම්පූර්ණ වෙනස් කරන්න හැටි බලන්න එතකොට. ඊළඟට කියන අවසාන ඉලක්කය කුමක්ද? අවසාන ඉලක්කය නොපෙනී සිටීමයි කියන. මහ ලොකු දේවල් නෑ. එහෙමයි ස්වාමීනි. අවසාන ඉලක්කය නොපෙනී සිටීම. දැක්ක නේද? අදහස් ලාමක වෙනකොට, පැතුම් ලාම වෙනකොට ඉලක්කෙත් ලාමකයි. එහෙමයි. අදහස් ශ්‍රේෂ්ඨ නම්, පැතුම් ශ්‍රේෂ්ඨ නම් අවසාන ඉලක්කේ ශ්‍රේෂ්ඨයි. දැන් මේ අතරින් පොඩ්ඩක් හරි අවසාන ඉලක්ක ශ්‍රේෂ්ඨ ඉලක්ක ඇති වුණේ කාටද? බ්‍රාහ්මණයන්ට විතරයි. එහෙමයි ස්වාමීනි. ටිකක් හරි. ස්වාමීනි හරි විස්මිතයි. දැන් රජකම අපේක්ෂාවෙන් සිටින සත්‍ත්‍රයන් ඒ උදෙසා ඒ අරමුණෙන් තමයි ඒගොල්ලෝ සතුට වෙන්නේ. දැන් අන්තිමට විස්තර වෙලා මේ සොරෙක්ගේ සිතේ තියෙන අපේක්ෂාව ස්වාමීනි කොච්චර ලාමකද නේ? එහේ. අන්තිමට නොපෙනී ඉන්න විතරයි. එහේ ස්වාමී. ඒ කියන්නේ යාගේ ක්‍රියාවත් එක්කනේ අවසාන ඉලක්කෙ තියෙන්නේ. මහ ලොකු දේවල් නෑ ඒක. එහෙමයි. ඒක බලන්න අපේ මනස අපි යම් දෙයකට හුරු වෙලා ගියාට පස්සේ තින් අපි ඇසුරත් එක්ක අන්තිමට ඉලක්කෙ කොහෙන්ද කෙලවර වෙන්නේ? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඒ වගේ ඉතින් අද ලංකාවේ ගත්තොත් ලෝක ගත්තොත් හිරගෙවල් වල ඉතින් මේ කී දෙනෙක් වගේ ලාමක පැතුමක් තුළ ඉඳලා තරුණ ජීවිත කොච්චර ඇද්ද මේ වෙද්දි හිරගෙවල් වල. එහෙමයි. මේ ලාමක පැතුමක් කෙලවර වෙච්ච තැන. දැක්ක නේද? හෙව්වේ කුමක්ද? නොපෙනී ඉන්න. අද නොපෙනී ඉන්න වෙලා තියෙන්නේ. එහෙම නේද? එහෙමයි ස්වාමී. තවල මේ හොරු ගැන කියද්දී දේශනාවක් හම්බුණා. හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි. මේ මහා සොරාගේ ගතිගුණ ගැන දේශනා කරනවා. දැන් මේ යුගයට ඉතින් හරි පුදුමයි. ඒ යුගයේ 500 ගණන් දහස් ගණන් හොරු ඉඳලා තියෙන හොරු කල්ලි. එහෙමයි ස්වාමීනි. දැන් අද යුගයේ ඉතර මේක ප්‍රකට නැති වුණාට ඒ යුගයට මේක මහා ප්‍රකට දෙයක්. සොරබිය ගැන නිතර විතර තිබිච්ච කන්නේ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ සොරු ගත්තත් එම් 500 කල් ඉන්නේ. 500,000 කල් ඉන්නවා ඒ කාලේ. එහෙමයි. මහා වන මැද. හරි පුදුමයි ඒක. එතකොට බලන්න තියෙනවා මේ මහණෙනි ගතිගුණාටකින් යුතු මහා හොරා ඉක්මනට අවසානටපත් වෙනවා කියලා. කොහොමද? පහර නොදී යුත්තාට පහර දෙනවා කියනවා. මේ සමාජයේ ඉන්න පහර නොදී යුතුයි. එහෙමයි. පහර ඒ අයට පහර දෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඉක්මනට වෙනසෙනවා කියනවා. ඉතිරි ඔකටම පැහැර ගන්නවා කියනවා. ඉතිරි නොකොටම පැහැර ගන්නවා කියනවා. සම්පූර්ණ සුද්ධ කරනවා. ඒ හොරාටත් පැවැත්මක් නැහැ කියනවා ඉච්චර. එහෙමයි. ස්ත්‍රිය මරයි කියනවා. ඒ හොරාටත් පැවැත්මක් නැහැ කියනවා. කුමරිය දූෂණය කරයි කියනවා. ඒ හොරාටත් පැවැත්මක් නැහැ කියනවා. පැවිද්දා සතු දෙයක් පැහැර ගන්නවා කියනවා. ඒ හොරාටත් පැවැත්මක් නැහැ කියනවා. රාජ භාණ්ඩාගාරිත් පැහැර ගන්නවා නම් ඒ හොරාට පැවැත්මක් නැහැ කියනවා. ඉතරා නුදුරෙහි සොරකම් කරයි නම් ළඟම නම් හොරකම් කරන්නේ ඉන්නෙත් ළඟම නම් පැවැත්මක් නැහැ කියනවා. ලද්දේ නිදන් කරන්නේ නැත්තම් පැවැත්මක් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන පින්වත් මහණ මේ ගති ගුණාටෙන් යුක්ත මහා සොරා ඉක්මනින්ම අවසානටපත් වෙනවා කියලා. ඊළඟ මහන්නේ මේ ගති ගුණාටෙන් යුක්ත සොරා ඉක්මනින් අවසානටපත් වෙන්නේ. කියන අවසානටපත් වෙන්නේ නැහැ කියනව නෙමෙයි. ඉක්මනින්පත් වෙන්නේ. පැවැත්මක් තියෙනවා කියනවා. කොහොමද? පහර නොදිය යුතුය ඉන්නවා කියනවා. එයාට පහර දෙන්න යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පහර දුන්නොත් එහෙම විශාල ප්‍රශ්න ගොඩකට ඉක්මනට මැදිහත් වෙනවා යාව. එහෙමයි. ඉතිරි කල්ල පැහැර ගන්නවා කියනවා. සම්පූර්ණ සුද්ධ කරන්නේ නැහැ කියනවා. ඉතින් අර මනෝ දැන් අපි හිතමු කාගේ හරි දෙයක් ගත්තට පස්සේ මේ මිනිස්සෙගේ හිතේ ඊට පස්සේ පොඩ්ඩක් හරි තියෙනවා මේ එකක්. ටිකක් හරි තියෙනවනේ. සමහරට අර අත හොරගම් කරපු ටික අතහැරලා දාන්න අර කරුණ හේතු වෙනවා. ටිකක් ඉතුරුලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සහමුලින්ම නැතුණා මොකද වෛරිකුත් එක්කනේ ඇති වෙන්නේ. හෙට කොහොමද මං ජීවත් වෙන්නේ?
එහෙමයි. බලන්න. ස්වාමීනි මේ මනෝභාවයන් දෙකක් ඇති වෙන අන්දම කෙනෙකුට හිතනවා සේරම පැහැරගෙන යන්න. තව කෙනෙක් ටිකක් ඉතුරු කරලා හරි. ඉතින් දැන් ඒ හොරාට පැවැත්මක් තියෙනවා කියන පොඩි කාලේ. එහෙමයි. ස්ත්‍රිය මරන්නේ නැහැ කියනවා. කුමරිය දූෂණය කරන්නේ නැහැ කියනවා. පැවිද්දා සතු දේ පැහැර ගන්න නැහැ කියනවා. එහෙමයි. රාජභාණ්ඩාගාරයට අයිත් දේවල් පැහැර ගන්න නැහැ කියනවා. ඊතා නුදුරේ සොරකම් කරන්නේ නැහැ කියනවා. ලද්දේ නිදන් කරනවා කියනවා. ඒ හොරාට පැවැත්මක් තියෙනවා කියන කාලයක්. ඉතින් සමහර හොරු ගත්තොත් එහෙම මේ කාලයක් ඉන්න ඕනේ. අවුරුදු ගණන් යනවා අහු වෙන සමහර විට. ඒ අර මේ කියන කරුණු ටිකින් යුක්ත කෙනා. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමී. සමහර හොරු ඉන්නෝ පොඩි කාලෙකින් අහු වෙනවා. ඒකට හේතුව කොහොමද? අර කාරණා ටිකින් යුක්ත කෙනා. බාහන මේ හොරු ගැන ශාස්ත්‍රඥයන්ට තියෙන අවබෝධය නේද? එහෙමයි ස්වාමීනි. හරි විශ්මිතයි නේද? එහෙමයි. මම දැන් බලන්න ඉතින් මේ පුද්ගල ස්වභාවයන් පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇරෙන්න වෙන කවුරුත් දකින්නේ නැද? එහෙමයි හරි ස්වාමීනි. පුදුමයි ඒක නේද? මම බලන්න ඊළඟට හරි ලස්සන කාරණේ මෙයා අහනවා. වාත් ගෞතමයන් වහන්සේ මේ ශ්‍රමණවරුන්ගේ අදහස මොකද්ද කියලා. හරි ලස්සන. එහෙමයි ස්වාමීනි. කියනවා මේ ශ්‍රමණවරුන්ගේ අදහස තමයි කියනවා. ඒකේ මේ පාලි වචනේ තියෙන හරි ලස්සනයි මේ සමනාකෝ බ්‍රාහ්මණ කත්ති සෝරච්චා දිප්පාය. කත්ති කියන්නේ මේ ඉවසීම. සෝරච්ච කියලා කියන්නේ කීකරු බව. ඒක තමයි කියනවා අදහස. එහෙමයි. ඒ වෙනුවෙන්මයි ශ්‍රමණ බවට පත් වෙන්නේ. ඕන දෙයක් ඉවසනවා කියන අදහස. එහෙමයි ස්වාමීනි. කීකරු වෙනවා කියලා අදහස. හරි පුදුමයි ඒක. එහෙමයි. පුදුම ගතිගුණ දෙයක් ඒකනේ. ස්වාමීනි ඉවසීම අපි කවර ආකාරයෙන් විස්තර කරගන්නද දැන් නොඑක් ජීවිතයට තාඩන ඉවසීම කවර ආකාරයෙන් විස්තර කරගත යුතුද කියලා හිතනව නම් සිහි කරන්න තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙන්න පෙරම් පුරද්දි බෝසත් කාලේ ඉවසපු හැටි. එහෙමයි ස්වාමීනි. ශාන්තිවාදී ජාතක. එහෙමයි. අත කපද්දි ඉවසනවා කියලා කියන්නේ. තමන්ගේ ශ්‍රමණ බවත් හරින්නෙත් නෑ. කපන කෙනා ගැන වෛරයක් ඇති කරගන්නෙත් නෑ. එහෙමයි. අන්න ඉවසීම. එහෙයි. දැක්ක නේද? කකුල් කපනවා ඉවසගෙන ඉන්නවා. එහෙමයි. පපුව පල්ල හදවත ගන්නවා ඉවසගෙන ඉන්නවා. ශ්‍රමණ බවත් හරින්නෙත් නෑ. ඊට පස්සේ රජතුමත් එක්ක අනිත් පැත්තට ඇටැක් එකට යන්නෙත් නෑ. එහෙමයි ස්වාමීනි. අන්න ශ්‍රමණ බව. ස්වාමීනි මොනතරම් සාන්තියක් ඉපදෙනවද දැන්? මම මේ කල්පනා කළේ ශ්‍රමණ බව කියන්නේ කොච්චර ගම්බීර ශ්‍රේෂ්ඨ දෙයක්ද. දැක්කද ශ්‍රේෂ්ඨ අදහසක් තියෙන කෙනා ඉවර ඉලක්කෙත් මොකද්ද? ශ්‍රේෂ්ඨයි. එහෙමයි. කොහොමද? ඉවසීමයි කීකරු බවයි. ස්වාමීනි දැන් ඉවසීම නැතිකොට දැන් මේ වර්තමානෙත් අපි ලෝකයේ යුද කලකෝලාල ගැන කතා බහ කරන්නේ. ලෝකෙම ගිනි ඇවිලිලා යනවා. ඇවිල්ලානේ තියෙන්නේ නේද? එහෙයි ස්වාමී. දැන් මිනිස්සුගේ ඉවසීම බලන් තුම මේ දවස්වල පාරට බැස්සනම් එහෙම. එහෙමයි ස්වාමීනි. අම්මෝ මිනිස්සු බැන කුණු හර්ප කියනවා හරින් එහෙන් සමහර ගෑනු කට්ටිය. එහෙමයි. ඒක හිතාගන්න බෑ ඒක. ස්වාමීනි මහා සංඝරත්නයේ සිව්පස්සේ ආදී නොලැබී දුෂ්කරතා මතුවෙන කාලවකවානුවලත් ඊටාම හිතාගන්න බෑ. දැන් ඉතින් ශාන්තිවාදී ජාතකයේ ඉස්සර ඉතින් ඒ මිශ්‍රමණය ඉතින් පිණ්ඩපාත ගිහිලා ලැබෙන දෙයකින් ජීවත් වෙමින් එහෙමයි ස්වාමීනි. හැම දෙයකම ලැබෙන දෙයින් ජීවත් වෙන්න පුරුදු වෙනවා කියන එකත් කොච්චර ඉවසීමක්ද? ලද දෙයින් සතුට වෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. පතන්න නැතුව ඉන්නවා කියන එක. ඒ මහා මේ දෙවියන් ඉක්මවා යන බඹුන් ඉක්මවා යන අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණය ඉක්මවා යන මහා ගුණණිය. එහෙමයි. ඉතින් මේ සර්වඥතා ඥානය දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන සර්වඥතා ඥානයක් ඇති කරගන්න ඉතින් අර මහා ගුණය කොච්චර අනුග්‍රහ කළාද? එහෙමයි. ස්වාමීනි අර විවිධාකාර නිෂ්ඨාවන් එක්ක පොරපදින සමූහයන් ඉන්න අතරේ මේ සොඳුරු අධිෂ්ඨානීය සම්බුද්ධ ශාසනයෙම ලෝකෙට දායක වන දෙයක් නෙසයි. අම්මෝ ඉතින් මේ එහෙමයි. එක්කෙනෙක් ඉවසනවා කියන්නේ තව ඉවසන කී දෙනෙක් මේ
ඉඳීද? එහෙමයි. දැන් බලන්න භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දායි සාන්තිවාදී ජාතක ඉවසුවේ නැත්තම් අද ඉතින් ගෞතම නම් වූ සම්බුදු කෙනෙක් නෑනේ. එහේ ස්වාමීනි. දැක්කනේ දීවසීම අන්තිම කෙලවරේ කළේ කොතනින්ද? තමුණුත් ඊතර වෙලා දෙව් මිනිස් ලෝකයා තාමත් ඊතර කරනවා. දැක්ක නේද? ඊයගේ පරම ගම්බීර ශ්‍රේෂ්ඨ පිවිතුරු නිර්මල දහම අවබෝධ කරන අර ඉවසීම අනුග්‍රහ කළා. එතකොට ඒ නිර්මල ශ්‍රේෂ්ඨ දහමක් අවබෝධ වෙන්නේ අර මේ දසබල ඥාන මත පිහිටා බලමින්නේ දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊතර දසබල ඥාන වලින් බලලා විසරද බවින් එතකොට මේ දහම්සක ප්‍රවර්තනය කරන්න ඊතර අර අවබෝධය අනුග්‍රහ කරනවා. ඊතර අවබෝධයන් 10 පිහිටලා නික්මෙන යම් වචනයක් ඇද්ද? ඒ වචනේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සනසන සුවපත් කරන දුක් දුරු කරන වචන. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙමයි. ශ්‍රේෂ්ඨ ගුණයක ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ශ්‍රේෂ්ඨ ගුණයක ආශ්චර්යය. ඒක නම් හිතා ගන්න බෑ. ඉතින් මට මේ කීවත් තේරෙන්නේ සමනාකෝ බ්‍රාහ්මණ කාන්ති සෝරච්චා. එතකොට මේ ශ්‍රමණයෝ මේ කවර කුමද්ද අදහස් ශ්‍රමණයන්ගේ අදහස් තමයි ඉවසන එකයි කීකරු හිතක් හදනවා කියන එක. දැන් ශ්‍රමණයෙක් ස්වභාවය සාධාරණ හොයන්න යන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ සාධාරණ හොයන්න යනකොටනේ දැන් ගෙවල් වල දරුවෝ සාධාරණ හොයන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙන කීකරුකම් නැති වෙලා යනවා. දෙමව්පියෝ සාධාරණ හොයන්න ගියොත් එහෙම කීකරුකම් නැති වෙලා යනවා. සාධාරණේ හොයන්න යනව නේද? කීකරුකම් පිළිටන්න නැතුව යනවා. එහෙමයි. හරමද මෙහිමද ලෝකෙ මෙහිමයි හරමයි. ඔය හොයා නිකුත් එහෙම මොකද වෙන්නේ? නැති වෙලා යනවා කීකරුකම් කියන්නේ. ඒතර අර හරි පුදුමයි. ඉතින් ඒ එන සිටුේෂන් එකට මූණ දෙනවා කියන එක ඒක හිතන තරම් ලේසි නෑනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. දැන් බලන්නකෝ මහමූද සීමා කරගත්තු මහ පොළොවේම රජු වෙන්න ආපු මහ බෝසතාණන් වහන්සේ ඉතින් කිසි දෙයක් නැතුව ඉතින් පාත්‍රයේ සිවුරා විතරක් අරගෙන ඉතින් මේ පොළොවේ පය ගහලා ඇවිදගෙන යනවා කියන එක. එහෙමයි. කොච්චර ඉවසීමක්ද? එහෙමයි. කොච්චර අත්හැරීමක්ද? කොච්චර සංවරයක්ද? කොච්චර හිත දමනය කරගෙන ධර්මයේ ඉදිරියේ ධමයක් වෙනුවෙන් දමනය කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. අවබෝධයක් වෙනුවෙන් හිත දමනය කරගෙන ඉන්නේ. එහෙමයි. ඒක පුදුම දෙයක් ඒක. ස්වාමීනි අර තමන්ට නොලැබි මටලෝ දහම එන විට තමන් තුළ මේ කලබලය ගෝරනාඩුවේ සියල්ල පැත්තකින් තියලා මේක ලෝකයට කෑ ගහන්න නැතුව තමන් තුළම ඉවසීමක් බවට පත් කරගෙන දරා ගන්න. මේක ඉතින් අර ලෝකෙට පෙන්වන දෙයක් නෙමෙයි ඇත්තටම. මේ අර දැන් මේ කියන ශ්‍රමණ ගුණ කියන ඒවා ලෝකෙට ඉතින් පෙන්වන දේවල් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒක තමන් පොත්ගලික ජීවිතය හදාගන්න දේවල් ටික. එහෙමයි. ඒ බලන්න එතකොට එහෙම මේ ශ්‍රේෂ්ඨ ගුණයක් අදහස් කරගෙන ඉන්න කෙනා බලන්න ඊළඟට විස්තර කරනවා. ඊට පස්සේ හොයන්නේ කුමක්ද කියලා අහනවා. පඤ්ඤූපවිචාර. ප්‍රඥාව තමයි ඒත් හොයන්නේ. හොඳ දේ මොකද්ද? නරක දේ මොකද්ද? කුසල් මොනවද? අකුසල් මොකද්ද? යහපත කුමක්ද? අයහපත කුමක්ද? පින කුමක්ද? පව කුමක්ද? කුමක් කළොත්ද බොහෝ යහපත පිණිස පවතින? කුමක් කළොත්ද බොහෝ අයහපත පිණිස පවතින කියලා හොයමින් වාසය කරනවා. එහෙමයි. කුමක පිහිටාද? ඉවසීමේ කීකරුකමේ පිහිටා තමයි දැන් ඔක හොයලා ඉන්නේ. දැන් බලන්න අනිත් කට්ටියගේ පැතුම් ගත්තොත් එහෙම හොයන ඒවා ගත්තොත් එහෙමනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා පැතු ප්‍රාර්ථනාව කුමක්ද? සීලදිඨාන. සීලේ පිරිපුන් කරගන්න එක තමයි අදිෂ්ඨානය. කයේ වචනේ දමනය හදනවා කියන එක ලේසි පහසුයක් නෙමෙයි. මේ බාහිර ලෝකේ මේ විසම සමාජයක් තුල ඉන්නකොට දැන් වෛරී සමාජයකට අපි ගියොත් එහෙම අර වෛරී සමාජයේ ඉදිරියේදී කය වචනේ සංවර කරගෙන ඉන්නවා කියන ලේසි දෙයක්ද? කොච්චර දුෂ්කර දෙයක්ද? එහෙමයි ස්වාමීනි. නමුත් අර විසම සමාජයෙන් සමසිතින් ඉන්න මහන්සි ගන්න.
හරි පුදුම සීල අධිෂ්ඨාන. ඒක ඊළඟට විස්තර කරන මොකද්ද මේ හිත මේ හැමතිස්සෙම නැඹුරු වෙලා තියෙන කුමක් පිණිසද? හිත නැඹුරු වෙලා තියෙන කුමක් පිණිසද? හරි ලස්සනයි ඒක විස්තර කරනවා මේ කිසිවකට ග්‍රහණය නොවි හිත තියාගන්න තමයි කියන මහන්සිය. එහෙමයි ස්වාමීනි. කිසිවකට හිත ග්‍රහණය නොවි තියාගන්න. ඒක මහා ශ්‍රේෂ්ඨ දෙයක් නේ. එහෙමයි. ලාභයට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ, අලාභයට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ. සත්කාරයට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ, අසත්කාරයට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ. කීර්තියට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ, අපකීර්තියට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ. යසසට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ, ආයසට ග්‍රහණය වෙන්න දෙන්නෙත් නෑ. අටලෝ දහම් ඉදිරියේදීම ඔහුගේ හිත ග්‍රහණය වෙන්න නොදී තියන් ඉන්නවා කියන එක ලේසි පාසු දෙයක්ද? ස්වාමීනි කොතරම් සියුම් නුවණක් සිහියක් ඕන දේ කාරණාවට. දැන් සත්කාරයට අපි කොච්චර ඉක්මනින්ම මේ ඇලිලා සංවේදී වෙනවද නේ? සංවේදී එහෙමයි. ඒකනේ. දැන් බලන්න මේ සැබෑ ශ්‍රමණ බව කියලා කියන්නේ මේක තමයි එතකොට. ස්වාමීනි ඒ සත්කාරයටත් නොඇලෙන තමන්ට උදා වෙන සියලු ලාභ සත්කාර උදෙසා නොඇලෙනු සිතින් වාසය කරන උත්තම ප්‍රතිපදාවක් තියෙනවා කියන කරුණ ස්වාමීනි ලෝකේ. ආශ්චර්යනේ. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බව කියන එක කොච්චර ලස්සනට දෙව් මිනිස් ලෝකයාට ඉස්මතු කරලා දෙනවදනේ. එහෙමයි ස්වාමී. ආයි කිසි කෙනෙකුට ගරහන්න බැරි මහා පරම ගම්බීර වචන වලින් නෙමෙයි ඉස්මතු කරන්නේ ශ්‍රමණ බව කියන්නේ. එහෙමයි ස්වාමී. විස්මිතයි නේද? මට මේක කියවලා මේ දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් පස් සැරයක් විතර මම කියුවා. මහා පුදුම විස්මයක් ඇති වුණා. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙස ඒකනේ කියන්නේ දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉක්මවා යන මේ තැනක්නේ ශ්‍රමණ බව කියලා කියන්නේ. අතිශයින්ම ඉක්මවා යන අතිශයින්ම ඉක්මවා යන තැනක්. එහෙමයි ස්වාමීනි. අන බලන්න කිසිවකට ග්‍රහණය නොවීමට නැමුණු සිත් ඇති කියනවා. අවසාන ඉලක්කය කුමක්ද? නිර්වාණයයි කියන. එහෙමයි. සියලු දුක් කෙරෙවල කරනවා කියන ඉලක්කයේ තමයි කියන ඉන්නේ. එහෙමයි. දැන් බලන්න උදාර අදහසක් තියෙනවා නම් ඉලක්කය උදාරයි. උදාර ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඉලක්කය උදාරයි. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. හිතින් හැමතිස්සෙම උදාර දෙයක් නම් පතන්නේ, උදාර දෙයකට නම් හිත වෙලී පවතින්නේ, අන්තිම ඉලක්කෙත් මොකද වෙන්නේ? උදාරයි. එහෙයි ස්වාමීනි. දැක්ක නේද? ඒතර මේ සියලු දෙනා අතරින්ම ශ්‍රමණ බව තමයි ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ. ඒක බුදු කෙනෙක් දකින්න විනා ඇතර වෙන කෙනෙක් දකින්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි මොනතරම් ආශ්චර්ය වීරියක් මේ කාමයන් කෙරෙහි නොඇලෙන බවක් ඒ సంతානය තුල පුරුදු පුහුණු වී යනාකාරයද නේද? එහෙමයි සර්. ඕම් බලන්නකෝ ඊළඟ එක කියනවා අහනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්ත්‍රීන්ගේ මොකක්ද අදහස කියලා. එහෙමයි ස්වාමීනි. කුමක්ද අහනවා මේ හැමතිස්සෙම හිත හිතා ඉන්නේ. ප්‍රාර්ථනාව කුමක්ද? හිත නැඹුරු වෙලා තියෙන කුමකටද? අවසාන ඉලක්කය කුමක්ද? ඔබන ස්ත්‍රී හිතේ ස්වභාවය විස්තර කරනවා. ඉත්තීකෝ බ්‍රාහ්මණ පුරිසාදිප්පාය. පුරුෂයෙක් තමයි කියන හැම ගැන තමයි කියන හිත හිතා ඉන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. ස්ත්‍රී හිතක ස්වභාවය. ඉගෙන හැමතිස්සෙම රැකවරණයක් හොයනවා. ඊළඟට මොකද්ද? ඔන්න හිතේ කැරකෙන දෙයක් මොකද්ද? අලංකාර රූප විචාර. අලංකාරයමයි කියන හොය හොයා ඉන්නේ. අලංකාරයමයි කියන හොය හොයා ඉන්නේ. එහෙමයි. දැක්ක නේද? අලංකාරයමයි කියන හොයන්නේ. ඊළඟට ප්‍රාර්ථනා මොකද්ද? පුත්තාදිට්ඨාන. පුතෙක් පතපතා ඉන්නවා කියන. පුතෙක්. එහෙමයි. ඊළඟට මොකද්ද කියන්නේ? එයාගේ හිත නැඹුරු වෙලා තියෙනක මොකටද? හිත නැඹුරු වෙලා තියෙනවා කියන හරිය පුදුමයි මේ කුමද්ද? ගෘහෙහි දෙවෙනි අධිපතියෙක් නැතිව තමා අධිපතිනිය වීම සිටීමට කැමැත්තෙන් ඉන්නවා කියන. එහෙමයි. දැන් ස්ත්‍රී කෙනෙක් චරිතය හැමදාම දැන් පොඩි කාලේ ඉඳලාම යටත් වෙලා ඉඳලා ඉන්නකොට ඒතර ඒ හිත ඇතුළෙම පැන නගින දෙයක් මොකද්ද? කිසි කෙනෙක් නැතුව තමන් අධිපති වෙලා ඒකෙතර ඉන්නේ. ගෙදර එහෙමයි ස්වාමීනි. ආන් ඒකයි.
ඒරොන් මේ හිතක ස්වභාවයක් මේ ස්ත්‍රීට අවඥා කරනව නෙමෙයි. එහෙමයි ඒ ස්වාමීනි. සංසාරෙත් ඒව සකස් වෙච්ච විදිය. අවසාන ඉලක්කය කුමක්ද? ලොකු ඉලක්ක නැහැ කියන බොහෝ දෙනෙකුටම. මොකක්ද ඉලක්කේ? ඉසුරුමත් බව. එහෙමයි ස්වාමීනි. අධිපති බව. හරි පුදුමයි ඒක. ඒතර දැන් අද ගත්තොත් එහෙම වර්තමානයේ ලෝකෙ බලුවොත් එහෙම බටහිරත් එක්ක විතර මේ දැන් කාන්තාය පෙරටෙන වේගය වැඩි දැන් මේ අයිතිවාසිකම් වෙනුවේ. එහෙමයි ඉතින් ස්වාමීනි. ඇතුලේ තියෙන දේ තමයි ඔලියට දාන්නේ. ලංකාවේ මෙහිම හරි මේ ඉන්නේ තිරුවන් සරණ නිසා. තිරුවන් සරණ නිසායි. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ තිරුවන් සරණේ තියෙන ආශ්චර්යය. ඒතර බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවෝ තමයි එතකොට මේ හිත වෙනස් කරගත්තේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. මේවා පතනේවා ඔක්කොම අන්තිමට ඉලක්කේ සකස් වුණ කුමක් විදියටද? ශ්‍රද්ධාව දියුණු කරන එකට සීලය දියුණු කරන්න, සුතය දියුණු කරන්න, ත්‍යාගය දියුණු කරගෙන, ප්‍රඥාව දියුණු කරගෙන අමා මහ නිවනින් කෙලවර වෙන්න ඕන කියන උදාර ඉලක්කයකට ඒක රාශි වෙන පටන් ගන්නේ එහෙමයි ස්වාමීනි. මේ සම්බුද්ධ ශාසනයක විතරයි. එහෙමයි. ස්වාමීනි නැතිනම් මේ අන්‍ය වූ පුද්ගල ස්වභාවයන්ට අදාළ මම කල්පනා කළා ඒක මේ ශාසනයක් නොතිබුණා නම් මේ ලාමක හිත ලාමක බවටම නින්දිත බවටම කැරකි යනවනේ. උසස් ශ්‍රේෂ්ඨ අදහසක් උපදින්නේ නැහනේ. දැන් මේ කිසිම දෙයක් අඩු ගානේ කරගන්න බැරි කෙනා මේ මානසික විශාල පරිවර්තනයක් කරගන්න බැරි කෙනා පවා මේ සම්බුද්ධ ශාසනය ගැන පොඩි හරි පැහැදීමක් තියෙන. ඇත්තටම බලන්නකෝ එයාට ශ්‍රේෂ්ඨ පැතුමක් තියෙනවනේ. අඩු ගානේ දානයක් දීලා පතන්නේ කොහොමද? අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමීනි. දැන් මම දැකලා තියෙන ගොඩාක් ලොකු දැන් වයසක සමහරලාට කාලයක් තිස්සේ ගෘහ ජීවිතේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා අවුරුදු 50 60ක් ඉඳලා ඒ වගේ කෙනෙකුට ඉතින් මානසික විශාල පරිවර්තනයක් කරගන්නවා කියන ලේසි නෑනේ. එහෙමයි. එහෙම ඉන්න පුළුවනි. මම කියන්නේ ලේසි නෑනේ. නමුත් එහෙම කෙනා පව පතන දේ මොකක්ද? පතන දේ තමයි පොඩි පිනක් හරි කරලා හිතන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. බලන්නේ උදාර සිතවිල්ලකට හරියි ආවේ බුද්ධ ශාසනය නිසා. එහෙමයි ස්වාමීනි. නැත්තම් මේ කියන ලාමක පැතුම් ඔස්සේම යන්නේ. නැද්ද? එහෙමයි. පුරුෂයෙක් ගත්තොත් එහෙම අර ගෘහපතියෙක් හිතන විදිහට තමයි හිතන්නේ. ශිල්ප ශාස්ත්‍ර ව්‍යාපාර ඔච්චරනේ. ගෝවිතෙන්පත් වයසට ගියත් සමහර කට්ටියගේ පැතුම් ඔච්චරයි. අර මේ කිසි දෙයක් කරගන්න බැරුව වලපය ගොඩපය තියාගෙන දැන් ඔන්න මෙන්න හුස්ම හිලන්න ඉන්නේ. නමුත් තාම හිත තියෙන්නේ. අනේ කොයි වෙලාවේද මම නැගිටලා කුඹුර යන්නේ? එහෙමයි ස්වාමීනි. කොයි වෙලාවේද මම කවද කඩේට යන්නේ? කොයි වෙලාවේද මම ව්‍යාපාර පටන් ගන්නෙ? ඒ වගේ ලාමක ගොඩේ යට වෙලා ඉන්නේ. දැක්ක නේද? එහෙමයි. ඒ බුද්ධ ශාසනයක උණුසුම වැදෙන්නේ නැතිකම නිසා. නම බලන්න බුද්ධ ශාසනයේ උණුසුම වැදිච්ච කට්ටිය මොකද වෙන්නේ? මාත් එක්ක සමහර අය වගේ කියලා තියෙනවා. අනේ මේවා අතහැරලා මට කොහොම හරි මේ අනේ මේ විහාරස්ථානක නැවතිලා කාලයක් ඉන්නේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. සමහර අයට නම් අල්ප මාත්‍ර හැඟීමක්වත් නැහැ. හැඟීමක්වත් ගානක්වත් නැහැ. අනේ මට සංඝයාට දම් ටිකක් පූජා කරගෙන හරි මේ අතුපතු ගාගෙන මට ටිකක් උපස්ථාන කර ඉන්න හරි ඇත්තා. එහෙමයි. හිතින්නේ නැහැ ලේසි. එහෙයි ස්වාමීනි. ඇයි අර ලාමක භවයේම හිර වෙලා ඉන්නවා. ලාමක පැතුම් වලම හිර වෙලා ඉන්නවා. ශ්‍රේෂ්ඨ පැතුමක් උපදින්නේ. එහෙමයි. වයසට ගිහිල්ලා හිතා ඉන්නේ. සමහර අය අනේ මේ ගේ වටේ කොරිඩෝරයක් හදාගන්න නැත්තම් සුදු යකට වැඩක් ගහගන්න නැත්තම් එහෙමයි ස්වාමීනි. දෙමින් මැරෙන්න උස්ම හෙලන්න ඕන්න මෙන්න. මේකට AC මැෂින් ටිකක් හයි කරගන්න නැත්තම් තේරෙනව නේද? එහෙමයි. ලස්සන කර්ටන් ටිකක් දාගන්න නැත්තම් මම මේ කියන්නේ සමහර වයසක තාත්තලා අම්මලා හිතා ඉන්න දේ. එහෙමයි. හරි පුදුමයි. ඒක කොහේ රටකට යන්නේ නැත්තම් ඌ හිතා ඉන්නේ. ශ්‍රේෂ්ඨ පැතුම් නැහැ. ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරය ඇත්තටම මේ අපි ඇත්තරම්ම ප්‍රමාද වෙලා වාසය කරන්නේ. ප්‍රමාද කියන්නේ නම් ඒකට වචන නැහැ. එහෙමයි ස්වාමීනි.
වචන නෑ මේ ප්‍රමාදය කියන එකට. අඩු ගන්න එහෙම නෙවෙයි හිතන්න ඕන. අනේ සතියකට සැරයක් මට විහාරස්ථානයකට යන්න නැත්තම්. බෝධිය සෑය වැඳ ගන්න නැත්තම් අඩු ගන්න නේද? එහෙමයි ස්වාමීනි. මට ඉඳලා හිටලා හරි පන්සලට කැඳ ටිකක් හරි පූජා කරගන්න නැත්තම්. අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධයට මට මේක අනුග්‍රහ වේවා කියන අදහසින්. එහෙම නේද? එහෙමයි. උදේ හවස බුදුන් අඳින කෙනා තව සැරයක් බුදුන් අඳින කල්පනා කරනවනේ. මං කියන මේ ලොකු දේවල් කරන්න බැරි කට්ටිය මම කියන්නේ. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණයට ආස කරනවා නම් ධර්මයේ කියවන්න ආස කරනවා නම් එහෙමයි. භාග්‍යතුන් වහන්සේ උදෙසා උපස්ථානයක් කරගන්න කියන අදහසින් නේද? ගෙදර දොරේ ඒ වගේ දෙයක් හරි කරන්න හිත නැවෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර තමන් බලන්න තමන්ට ඇත්තටම ධර්ම කියෝ ඉන්න පුළුවන් නම් ශ්‍රවණය කර ඉන්න පුළුවන් නම් වැඩිපුර ඒක කරන්න ඕන. ඊළඟට භාවනාවක් කරගන්න පුළුවන් කෙනා එතකොට ඒකත් එකතු කරගන්න ඕන. ඒකත් කර ඉඳිද්දී අපහසුතාව එනවනම් තමයි ඊට පස්සේ ඔන්න යා අර බුදුන් වඳින අර සාමාන්‍ය බුදුන් වඳින එකට අමතර නැවත ආයි බුද්ධ වන්දනාවක් කළා භාග්‍යතුන් වහන්සේ සහුත්සාහ උපස්ථානයක් කරලා පිරිත් ටිකක් කියලා එහෙමයි ස්වාමීනි. ඒ වගේ දෙයක් කර ඉන්න මහන්සි ගන්න ඕන. ඊට පස්සේ විහාරස්ථානයකට ගිහින් සංඝයා මුණ ගැහිලා වන්දනාමාන කරලා චෛත්‍ය බෝධිය හැඩි වෙලා තියෙනවා නම් ඇමදලා භාග්‍යතුන් වහන්සේ හිහි කරගෙන නේද? ඒ වගේ ශ්‍රේෂ්ඨ පැතුම් ඉන්නේ. ස්වාමීනි දැන් ධර්මයෙන් අර්ථවත් වෙන මේ උදාාර පැතුම් අපිට මොන තරමින් දායාද කරගන්න අවස්ථාවක් තියෙනවද කල්පනා කළොත් ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ පහළ වෙන විදිහ තියෙනවද? එහෙමයි ස්වාමීනි. මම මේ කියන්නේ හැමතිස්සෙම පැතුම ශ්‍රේෂ්ඨ කරගන්න ඕන. අදහස ශ්‍රේෂ්ඨ කරන්න ඕන. ලාමක බවට යන ඔහේ නිකන් අර බාහිර ලෝකයා කියන දේවල් කරන දේවල් බලා හිටියොත් නම් ලාමක බවටම තමයි යන්නේ. නැද්ද බලන්න? එහෙමයි. මොකද බාහිර ලෝකෙ පිස්සුවීම වගේ දුවන්නේ මිතින් අර සාමාන්‍ය දේවල් වෙන්නේ. මම මුලින් කිව්වා වගේ. ගියක් හදලා තියෙනවා තව ඒක තට්ටු දෙකට ගහගන්න. කොරිඩෝවක් නැත්තම් කොරිඩෝවක් ගහගන්න. එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. තව ඒකේ මොන හරි දෙයක් අලුත් වෙඩියා කරන්න. එච්චරනේ. සමහරලාට ඒක යම් ගොඩාක් ඉතින් මේ ජරා ජීර්ණ වෙලා තියෙන යම් විදියක පිළිසතර කරගෙන ඒ මුදල් ටිකක් මේ දානයක් දෙන්න චෛත්‍යයක් හදන්න විහාරයක් හදාගන්න කුටියක් හදාගන්න එහෙමනේ හිතන්න ඕන නේද? එහෙමයි ස්වාමීනි. සමහර අයම නෑ. එහෙම නෑ. තමන්ගේ ත්‍යාගය වඩා ගන්න කොහොමද? ඒකනේ. ස්වාමීනි. මම ඒක මේ දේශනාවට ලස්සන කරුණු ටික එකතු කරන්න ආවා මේ සත්තබරියා සූත්‍රෙත් අරගෙන. නමුත් අපිට කාල වේලාවමද. එහෙමයි. ඊළඟ වැඩසටහනේ කාලය දෙනවා. ඊළඟ වෙලාවේ අපි මේ මොකද මේකටත් මේ ගැළපෙලා යනවා. මොකද මේ භාර්යාවන්ගේ විවිධත්වය. එහෙමයි. මේක තියෙන්නේ කාන්තාවන්ගේ ඒ සිත්වල විවිධත්වය. දැන් මෙතන මේ කතා කළේ කොහොමද? ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය මේ ගෘහපති ඊළඟට ස්ත්‍රිය හොරා ශ්‍රමණයා කියන අයගේ මේ මානසික පැතුම්වල ප්‍රාර්ථනාවල අදහස්වල අවසාන ඉලක්කයන්ගේ විවිධත්වය ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. එහෙමයි. ඊළඟට අන්තිමට මේ බ්‍රාහ්මණය පුදුම විදිහට පහදිනවනේ. පුදුම විදිහට පහදිනවා. පැහැදිලි කියන බවත් නිසු මේ දැන් බලන්න ජානසෝනිය බ්‍රාහ්මණය. එහෙමයි ස්වාමීනි. බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි බවත් ගෞතමයන් වහන්සේ අద్භූතයි. ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රීයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍ය මේ ගෘහපතීන්ගේ ස්ත්‍රියගේ ඒ වගේම සොරාගේ ශ්‍රමණයාගේ මේ හැම දෙයක්ම අනේ අවබෝධ කරලා නේද? සාදු මම බුදුරජාණන් සරණ යනවා. ඒක ඇසීමෙන්ම විශ්මයටපත් වුණා බුදුරජාණන් වහන්සේ මෙච්චර පුද්ගල ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මං එහෙනම් සරණ යා යුත්තේ මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තෝරගත්තා. එහෙමයි ස්වාමීනි. අනේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. මං මේ දහම සරණ යනවා. බලන්න එතනින්ම දහමත් තෝරගත්තා. ඒ ශ්‍රාවක සංඝ පිරිසත් තෝරගත්තා. එහෙමයි. තිරුවන් සරණ ගියා. දැක්කනි ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේදී ශ්‍රාවකයෝ හැසිරෙන විදිය. බලන්න මේ ශ්‍රේෂ්ඨ හිතක් තියෙන කෙනාට ශ්‍රේෂ්ඨ දෙයක් නේ ඇත්තටම හොයලා තියෙන්නේ මේ. එහෙමයි ස්වාමීනි. අන්තිමට ශ්‍රේෂ්ඨ දායාදයක හිමිකරුවෙක් වුණා. දැක්ක නේද? ලාමක දේවල් හොයන කෙනාට අන්තිමට ලාමක දේ හිමිකරුවෙක් කරනවා. ශ්‍රේෂ්ඨ දේ හොයන කෙනාට ශ්‍රේෂ්ඨ දේ හිමිකරුවෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි
සතුටු වෙන්න මේ ධර්ම දානය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ පිරිසගේ ශ්‍රේෂ්ඨ දායාදයට කරන මේ උපකාරයක්. එතකොට එහෙමයි. මේ ඇත්තටම මේ ශ්‍රද්ධා මේ දායාදේ විරිය සති සමාධි ප්‍රඥා මේ කියන මහා ගුණයන්ගේ පිහිටන අවස්ථාවක් මේ ධර්ම දානය කියලා කියන්නේ. ඒ නිසා ඒ උදාර ශ්‍රේෂ්ඨ ගුණයක හිමිකරුවෙක් කරවන උදාර පින තමන්ට සසර පුරා ශ්‍රේෂ්ඨ දෙයක් හිමිකරුවෙක් වෙන්න වාග්ය උදා කරලා දෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ ශ්‍රේෂ්ඨ උතුම් දායාද ලබන්නට මේ පින එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවන උදාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාළ අපි හැමදෙනාම අපට අනුකම්පා කරුණා ඇති කරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ස්වාමිනේ පුණ්‍යානුමෝදනාව පිණිස කාලය අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසර 13කට පෙර මිය පරලොව ගිය කේ.ජී. ගුණේරිස් පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 16 ඊ මොළගොඩ හරංකහව යන ලිපිනේ පදිංචි ඒ.ජී. සුමනාවති පින්බර මෑණියන්, සෞදි අරාබියේ සේවයේ නියුතු කේ.ජී. චමින්ද විජේශ්‍රී පුතණුවන්, හිඟුරක්ගොඩ පදිංචි ගුවන් හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටින කේ.ජී. සෝමසිරි කොඩිතුවක්ක පුතණුවන්, පොලිසියේ රාජකාරී කරන එම් රමණී පෙරේරා දියණිය ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා තමයි මේ උදාාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජේ වගේම සක් දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරා සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු, ඒ වගේම ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවිවරු, සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදුනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය මේ දහම් මඟ විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කරන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින මීට වසර 3කට පෙර මිය පරලොව ගිය, මීට වසර 13කට පෙර මිය පරලොව ගිය කේ.ජී. ගුණසේරිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මීට වසර 3කට පෙර මිය පරලොව ගිය පී.ජී. ධර්මදාස මහත්මයාට, බී. තෙරේසා මෙන්ඩිස් පින්බර මෑණියන්ට, මීට වසර 23කට පෙර මිය පරලොව ගිය එම් බාටින් පෙරේරා පියාණන්ට, කොරෝනා වෛරසයෙන් මිය පරලොව ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්ුණා උදාාර පින ඒ අත් දවසේ ධර්ම දානමය පින සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු ඒ මොළගොඩ හරංකහව යන ලිපිනේ පදිංචි ඒ.ජී. සුමනාවති පින්බර මෑණියන්, සෞදි අරාබියේ සේවයේ නියුතු
කේ.ජී. චමින්ද විජේසිරු පුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. හිඟුරක්ගොඩ පදිංචි ගුවන් හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටින කේ.ජී. සෝමසිරි කොඩිතුවක්කු පින්වත් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පොලිසියේ රාජකාරී කරන එම් රමණී පෙරේරා දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම සුජීවත සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ඒ වගේම මේ රැස් කළ උදාර පින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් සදහැතින් උපකාර කරන සියලු දෙනාටම ඒ වගේම අපට ධර්මයේ හැසිරෙන්න උපකාර කර සියලු දෙනාට අපගේ ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් නානා පුද්ගල ස්වභාවයන් පිළිබඳව ශාස්ත්‍රෝන් වහන්සේගේ විස්මිත හෙළිදරව්ව සඳහන් වන දහම් පරයයන්ගෙන් අනුශාසනා ලබන්නට ඒ අනුශාසනාවන්ට සවන් දෙන්න සාකච්ඡා කරන්න අද දවසේ අපට අවස්ථාව ලැබුණා. ඒ උතුම් ධර්මය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ අප රැස් කරගත් ධර්ම දානමය පින්කමෙන් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් මීට වසර 13කට පමණ පෙර මිය පරලොව ගිය කේ.ජී. ගුණේරිස් පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අංක 16 ඊ මොල්ලගොඩ හරන්කහව යන ලිපිනේ පදිංචි ඒ.ජී. සුමනාවතී මෑණියන් ඒ.ජී. සුමනාවතී පින්වන්ත මෑණියන් සෞදි අරාබියේ සේවයේ නියුතු කේ.ජී. චමින්ද විජේසිරි පුතුණුවන් හිඟුරක්ගොඩ පදිංචි ගුවන් හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටින කේ.ජී. සෝමසිරි කොඩිතුවක්කු පුතුණුවන් සහ පොලිසියේ රාජකාරී කරවන එම් රමණී පෙරේරා පින්වන්ත දියණිය ඇතුළු ඒ පින්වන්ත දූදරුවන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ හැම දෙනාමත් ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා ඉඳවා ගනිමින් උතුම් ශ්‍රද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා ගන්න සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබට සමීප කිරීමේ අපේක්ෂාව සහිතව අද දවසේ අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.